අයිබෝන් සියලු දෙනා. අදට අපි ඔයගොල්ලෝ හමුවට ආවා ඉංජිනේරු තාක්ෂණවේදී ඉලෙක්ට්‍රොනික ශාස්ත්‍රයේ විශේෂයෙන් අර ඔයගොල්ලෝ මේ වෙනකොට දන්නවා ප්‍රායෝගික පරීක්ෂණ පාඩම් මාලාවට අමතරව න්‍යායාත්මක කරුණු අඩංගු පාඩම් මාලාවක් කියලා නම් කළා. ඒ අර්ථයේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේ අපි ප්‍රථමයෙන් කතා කළා PN සංධියක් කියන්නේ මොකක්ද? ඊට පස්සේ සන්නායක පරිමාරක අර්ථ සන්නායක ඊට පස්සේ අර්ථ සන්නායක වර්ග ඊට පස්සේ අර්ථ සන්නායක ඇසුරෙන් PN සංධියක් නිර්මාණය කිරීම ඊට පස්සේ PN සංධියක් ඇසුරින් නිර්මාණය කරගත් උපාංගයක් වන ඩයෝඩය කියන්නේ මොකක්ද කියන එක. ඊට අමතරව අවසාන වශයෙන් අපි කතා කළා ඩයෝඩයක පෙරනැඹුරු පසුනැඹුරු ක්‍රියාව ඊට පස්සේ පෙරනැඹුරු පසුනැඹුරු ලාක්ෂණික වක්‍රය. ඉතින් අද අපි යනවා අලුත් කොටසකට. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන ඕගොල්ලොත් එක්ක ඩයෝඩ වර්ග ගැන. ප්‍රධාන වශයෙන් ඩයෝඩ වර්ග ගැන කතා කරනකොට අපි මේ පාඩම් එකකදී අපි කතා කරනවා විශේෂයෙන් විකාරක ඩයෝඩ, ලක්ෂ ස්පර්ශක ඩයෝඩ, ආලෝක විමෝචක ඩයෝඩ, ආලෝක සංවේදී ඩයෝඩ, උමන් ඩයෝඩ, වැරැක්ටර් ඩයෝඩ ඒ වගේ ඩයෝඩ වර්ග අපි කතා නොකරන තවත් ඩයෝඩ වර්ග ගණනාවක් තියෙනවා. විශේෂ නිර්දේශයට අත්‍යවශ්‍ය ටික විතරක් අපි මෙතනදී මේ න්‍යායාත්මක කරුණු වල ඔබත් එක්ක බෙදා ගන්න. ඉතින් අපි බලමු ප්‍රසන්ටේෂන් එකයි බෝඩ් එකයි සියලුම දේවල් එක්ක සම්බන්ධ කරගෙන ඩයෝඩ ගැන හොඳින් අධ්‍යයනය කරන්න විශේෂයෙන් ඔබගේ උසස් පෙළ විභාගය සඳහා අත්‍යවශ්‍ය වෙන නිසා. එතකොට අපි මුලින්ම කතා කරන්න යනවා ඩයෝඩ වර්ග ගැන. ඩයෝඩ වර්ග ගත්තහම ප්‍රධාන වශයෙන් අපි කතා කරන්න යනවා අද ඍජුකාරක ඩයෝඩ, ලක්ෂ ස්පර්ශක ඩයෝඩ, ආලෝක විමෝචක ඩයෝඩ අපි කියන LED කියලා, සිනර් ඩයෝඩ, ඊට පස්සේ උමන් ඩයෝඩ, වැරැක්ටර් ඩයෝඩ මේ වගේ ඩයෝඩ වර්ග කිහිපයක් ඔයගොල්ලන්ගේ විෂය නිර්දේශය සඳහා අදාළ වෙන. ඊට අමතරව අපි කතා කරන වර්ග තවත් ගොඩාක් රාශියක් තියෙනවා. ඒ වෙනත් මේ වැදගත්ම ටික ගැන අපි කතා කරනවා. මොකද හේතුව විභාගය සඳහා මේ න්‍යායාත්මක කරුණු ඉතාම අත්‍යවශ්‍ය නිසා. ඒතකොට ඩයෝඩ වර්ගවල අපි මුලින්ම බලමු. පළවෙනි වර්ගය. පළවෙනි වර්ගය අපිට ඇවිල්ලා තියෙනවා ඍජුකාරක ඩයෝඩ. අපි කියනවා රෙක්ටිෆයරින් ඩයෝඩ එහෙම නැත්නම් රෙක්ටිෆයර් ඩයෝඩ කියලා. එතකොට ඔයගොල්ලන්ගේ ගෙදර තියෙන මේ ඍජුකාරක ඩයෝඩ කියන එක තමයි ගොඩක් බහුලවම භාවිතයේ තියෙන්නේ. ඉලෙක්ට්‍රොනික පරිපත්වල ගෙදර තියෙන ටීවී එක, කැසට් එක, ඊට පස්සේ ඔයගොල්ලන්ගේ තියෙන පරිගණක යන්ත්‍ර වල පවර් සප්ලයි මේ වගේ ගොඩාක් උපකරණ වල අර ප්‍රත්‍යාවර්ත ප්‍රධාන විදුලි ධාරාව අවකරණය කළා ඍජුකරණය කළා සරල ධාරාවක් බවට පත් කරනවා නම් අන්න භාවිතා වෙනවා කවුද? ඍජුකාරක ඩයෝඩ්. ඒතකොට ඍජුකාරක ඩයෝඩ් එක භාවිතාව තමයි ඒක විශේෂයෙන් මතකයේ තියාගන්න ඕන. ඍජුකාරක ඩයෝඩයක් භාවිතාවේ අඩු සංඛ්‍යාත ප්‍රත්‍යාවර්ත විදුලි ධාරාවක් සරල ධාරාවක් බවට පත් කරන්න. එහෙම නැත්නම් අපිට තේරෙන විදිහට කිව්වොත් එහෙම low frequency ඒ කියන්නේ අඩු සංඛ්‍යාත ප්‍රත්‍යාවර්ත AC වෝල්ටීයතාව DC බවට හරව ගන්න තමයි අපි මේ ඍජුකාරක ඩයෝඩ භාවිතා කරන්නේ. ඒකවල අපි රූප සටහන් බැලුවොත් ඔයගලන්ට පේන රූප සටහනක් තියලා තියෙනවා මේ පැත්තේ තියෙනවා ඩයෝඩ වර්ග එහා පැත්තේ තියෙනවා රූපීය පෙනුමත් එක්ක සංකේතය ගලපලා. විශේෂයෙන් මේ සංකේතය මතක තියාගන්න ඕන වර්ග ටික ගැන අපි ගත්තොත් මේ පැත්තේ. මෙතන මේ උඩින්ම තියෙනවා අපි කියනවා SMD ඩයෝඩ් කියලා. අර වර්තමානයේ තියෙන SMD PCB surface mount PCB වල අදාළව හදපු surface mount device. එතකොට මේක නිකන් අර surface එකක් මතු පිට අලවන්න තියෙන ඔයගලන්ට පේනවා මෙතන මේ lower කොටස් තියෙනවා. ඒ lower කොටස් වලට තමයි යම් රැස් එක. ඊට පස්සේ පල්ලෙහාට આવොත් මේ සාමාන්‍ය ඍජුකාරක ඩයෝඩ් අපි කියනවා PCC device කියලා. ඒතකොට මේ 1.4001 4002 4007 මේ වගේ බහුලව භාවිත වෙන සාමාන්‍ය තනි ඩයෝඩ්. තනි ඍජුකාරක ඩයෝඩ්. එහා පැත්තට ගියොත් අපි මෙතන තියෙනවා අර අපි ඩයෝඩ් හතරක් තනි ඩයෝඩ් හතරක් භාවිතයෙන් හදා ගන්නවා. සේතු විමණ්ඩ හදපු මේ සම්පූර්ණ සේතු ඩයෝඩ්. ඊට පස්සේ පල්ලෙහාට આવොත් මෙතන 15 කරලා තියෙනවා මේ වාහනවල එහෙම ඔල්ටර්නේටිව් හරහා ලැබෙන ප්‍රත්‍යාවර්ත සැකේම සරල ධාරා පවර් පත් කරගන්න කටවුට් එක ඇතුළට භාවිතා වන ඍජුකාරක
සේතු. එතකොට සංකේත බැලුවොත් ඔයගොල්ලන් සංකේත බැලුවම පේනවා. අපි අර කලින් වීඩියෝ එකේ කිව්වා ඔයගොල්ලන් ධාරාව ගලන්නේ ඩයෝඩ් එක ඇනෝඩ් එකේ කැතෝඩ් එක දක්වා. මොකද ඩයෝඩ් හැඳින්වීම කිව්ව ඩයෝඩ් එකක් කියන්නේ විදුලි පරිවර්තනයෙන් විදුලි ධාරාව එක් දිශාවකට පමණක් ගැලීමට සලස්වන උපාංගයක්. එහෙම නැත්නම් අපි කියමු නිකන් විදුලි කපාටයක් වගේ උපාංගයක්. ඒකෝ මේ සංකේත බැලුවම ඔයගොල්ලන්ට පේනවා මෙතන ඇනෝඩ් එකේ සිට කැතෝඩ් එක දක්වා මේ ඊසේ යොමු වෙලා තියෙන ධාරාව ගලන දිශාවට ඊට පස්සේ මෙතන මේ වෝල්ට් එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ කැතෝඩ් එකේ සිට ඇනෝඩ් එක දක්වා ධාරාව ගලන්න බෑ කියන බව දක්වන්න. එතකොට රූපීය පෙනුමේ ඔයගොල්ලන්ට පේනවා මෙතන මේ ඉරි කැලක් සංකේතවත් තියෙනවා. කැතෝඩ් එක පැත්තේ මේ ඉරි කැලක් තියෙනවා. අන්නේ රූපීය පෙනුමේ තියෙන ඉරි කැල මෙතන සංකේතයේ තියෙන ඉරි කැල දෙන්න එක මත සමපාත කරගත්තාම ඇනෝඩ් එකේ දිශාව අපිට ගලපා ගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ පැහැදිලි සංකේතයත් එක්ක එතකොට අපිට මෙතන කියනවා ඩයෝඩ් එක භාවිතා කරලා තියෙන ඍජුකාරක ඩයෝඩ් එක අඩු සංඛ්‍යාත ප්‍රත්‍යාවර්ත දාලා ඒ කියන්නේ AC වෝල්ටේජස් කියන AC කරන්ට් කියලා විදුලීකරණය කර සරල ධාරාව බවට පත් කර ගැනීම සඳහා බහුලව භාවිතා වෙනවා. එතකොට සංජායුඩ වශයෙන් සහ සේතු වශයෙන් තමයි විදුලීකාරක ඩයෝඩ් යොදාගන්නේ. එතකොට අපි බැලුවොත් මේ විදුලීකාරක ඩයෝඩ් ආශ්‍රිතනේ ඩයෝඩ් අංකන වගුවක් තියෙනවා බලන්න පේනවා. 1.4000 ඉඳලා 4000 දක්වා බලන්න පේන ඇම්පියර් එකක උපරිම ධාරාව බලන්න යන්න පුළුවන්. එතකොට මේ නම්බරින් කතාවේ 1.4000 ඉඳලා 7 වෙනකම් මේ නම්බර වලින් කියන්නේ උපරිම පසුනගුරු වෝල්ට් එක ආවේ. ඔයගොල්ලන්ට පේනවා 1.4000 වෝල්ට් 50කට වරොත්තුයි 4007 වෙනකොට වෝල්ට් 1000කට වරොත්තුයි පසුනගුරු වෝල්ට් එක ආවා. සාමාන්‍ය වැඩිපුරම භාවිතයෙන් තියෙන්නේ අපේ විදුලීකාරක ඩයෝඩ් සංජායුඩ වශයෙන් ගත්තාම එක්ක 1.4000 එහෙම නැත්නම් 1.4007 ඇම්පියර් එකේ ඩයෝඩ්. එතකොට එතනින් පල්ලෙහා තියෙන ඩයෝඩ් ගත්තොත් මේ 1.5400 ඊට පස්සේ 5405 දක්වා ඔයගොල්ලන්ට පේනවා උපරිම ඇම්පියර් 3 ගාලා අපි කියනවා ටිකක් ලොකු ධාරාවක් ගන්න පරිපථ සඳහා විශේෂයෙන් ඔය ඇම්ප් සර්කිට් වල අපි කියනවා මොනවද මේ ජව වර්ධක කියලා. එතකොට ඒගොල්ලන්ට ඇම්පියර් 3ක් දක්වා උපරිම ධාරාවක් අරගෙන යන්න පුළුවන්. පසුනගුරු 5400 වෝල්ට් 50යි 5405ට එනකොට වෝල්ට් 500ක් දක්වා වරොත්තු. ඊට පස්සේ මේ පල්ලෙහාට ගත්තම 1.4383 ඉඳලා 4.385 දක්වා ඇම්පියර් 30ක් වගේ අර මම කිව්වා කට් අවුට් වලට. ලොකු විශාල ධාරාවක් ගන්න තැන් වලට විශේෂයෙන් ඔය වාහන වල කට් අවුට් වලට AC DC ගන්න තැන් වලට වගේ මේගොල්ලෝ භාවිත කරනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා 4.383 උපරිම පසුනගුරු වෝල්ට් 200ක් භාවිතා වෙනවා. 4.85ට එනකොට වෝල්ට් 600ක් දක්වා වරොත්තු. ඒකෙන් ඔයගොල්ලන් විශේෂයෙන් මතක තියාගන්න මේ 4.1 4.7 උපරිම ධාරාව ඇම්පියර් එකයි පසුනගුරු වෝල්ට් එක තමයි 4.1 වෝල්ට් 50යි 4.7 වෝල්ට් 10යි. ඊගාවට දෙවෙනි ඩයෝඩ් වර්ගය අපි කතා කරන්නේ නෝ දෙවෙනි වර්ගය තමයි ලක්ෂ ස්පර්ශක ඩයෝඩ්. අපි කියනවා පොයින්ට් කන්ටැක්ට් ඩයෝඩ් කියලා. ලක්ෂ ස්පර්ශක ඩයෝඩ්. එහෙම නැත්නම් මතක තියාගන්න ක්‍රිස්ටල් ඩයෝඩ් කියන්නේ මේ වර්ගයේම තමයි. වචන දෙකම භාවිතා වෙනවා පොයින්ට් කන්ටැක්ට් ඩයෝඩ් එහෙම නැත්නම් ක්‍රිස්ටල් ඩයෝඩ්. සිංහලෙන් අපි හඳුන්වනවා ලක්ෂ ස්පර්ශක ඩයෝඩ් කියලා. ඒකට ඔයගලන්ට මෙතන රූපීය පෙනුම දීලා තියෙනවා. බලන්න නිකන් අර විදුලි ටියුබ් එකක් වගේ ඇතුලේ තියෙන අර අපි කලින් දැකපු ඍජුකාරක ඩයෝඩ් වගේ නෙමෙයි විදුලි ටියුබ් එකක් ඇතුලේ තියෙන ට්‍රාන්ස්ෆර් සූත්‍රිකාවක් PN සංකේතයට ස්පර්ශ වෙලා තියෙනවා. එක්තරා ස්ථානයකදී ලක්ෂයකදී ස්පර්ශ වෙලා තියෙනවා. ඒකින්දම තමයි පොයින්ට් කන්ටැක්ට් ඩයෝඩ් කියලා කියන්නේ ලක්ෂ ස්පර්ශක ඩයෝඩ් කියන්නේ. එතකොට මෙයා භාවිතාවෙන් විශේෂයෙන් ඉහළ සංඛ්‍යාත ප්‍රත්‍යාවර්ත විදුලි ධාරා අපි කියනවා අධි සංඛ්‍යාත ප්‍රත්‍යාවර්ත විදුලි සංඥා සරල ධාරා බවට පත් කරගන්න. ඒකකින් නම් මෙයා ගොඩක් වෙලාට භාවිතා වෙනවා සංඥා අනාවාරක සඳහා. ඒ කියන්නේ විශේෂයෙන් ඔය සංවේදන උපකරණ ඊට පස්සේ සංනිවේදන මාත්‍රවල සංඥා අනාවරණය සඳහා මේගොල්ලෝ බහුලවම භාවිතා වෙනවා සංඥා අනාවාරක ඩයෝඩයක් විදියට. සංකේතය අර විදියමයි සාමාන්‍ය ඩයෝඩ් සංකේතෙම තමයි වෙනසක් නැහැ. රූපය පෙන්වන්න ඒ විදිහට සංකේතයත් ඒ විදිහට තමයි වෙනසක් නැහැ. ඉතින් ඉන්න මතක තියාගන්න ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න ඕනේ දේ තමයි ලක්ෂ ස්පර්ශක ඩයෝඩ් භාවිතා වෙන්නේ ඉහළ සංඛ්‍යාත ප්‍රත්‍යාවර්ත විදුලි ධාරා සරල ධාරා බවට පත් කරගන්න.
එතකොට මේක අපි පොඩ්ඩක් ඇඳලා බලුවොත් දැන් උගලන්ට මෙතන රූපීය පෙනුම බැලුවට එච්චරම ඔක හිතා ගන්න අමාරුයි. බෝඩ් එකට ගිහිල්ලා පොඩ්ඩක් ඇඳලා බලමු. රූපීය පෙනුම කොහොමද කියන එක. දැන් ඔන්න ඔයගොල්ලන්ට පේනවා මම මේ ගොඩාක් ලොකුවට යන්නේ මෙච්චර සාමාන්‍ය ලෙවල් මෙච්චර ලොකුවට නෑ මේ පැත්ත මේ කාර්යයෙන් ලැබිලා මේ ලක්ෂණ සූත්‍රිකාව එන මෙතන pn සංදේ තියෙනවා මේ pn සංදේට ස්පර්ශ වෙලා තියෙන පොයින්ට් කන්ටැක්ට් වෙලා තියෙනවා pn සංදේ බොහොම උඩාවට තියෙනවා ඉතින් මේ විශාලට දකින්න නෑ ඒක ඔයගොල්ලන්ට බලන්න පහසු වෙන්න මම යන්නේ ඊට පස්සේ අර වගේම අර වර්ණ වලල්ල ගොඩක් වෙලාවට කොළ පාට එහෙම නැත්නම් රෝස පාට රතු පාට වගේ වර්ණ වලල්ල තමයි අර කැතෝඩේ දිශාව දැක්වෙන්න සංකේතවත් වෙන්නේ. ඔයගලන්ට පැහැදිලිද එතකොට මේ ක්‍රිස්ටල් ඩයෝඩ් එකේ නැත්නම් ලක්ෂ ස්පර්ශක ඩයෝඩ් එක ගැන. ඊගා වර්ගයක් අපි බලමු මේ අතරේ. ඊගාවට අපි කතා කරන්න යනවා ආලෝක විමෝචක ඩයෝඩ් අපි කියනවා ලයිට් එමිටිං ඩයෝඩ් එහෙම නැත්නම් LED කියලා බහුල භාවිතයේ තියෙන්නේ LED කියන එක. එතකොට ආලෝක විමෝචක ඩයෝඩ් එක ගත්තාම විශේෂයෙන් වර්තමානයේ තාම වැදගත් මාතෘකාවක්. මොකද හේතුව ඔකුළු සියලුම දෙනා දන්නවා. විශේෂයෙන් ආලෝක උපක්‍රම සඳහා ඊට අමතරව ඔයගොල්ලන්ගේ තියෙන අර තිර සඳහා රූපවාහිනී ඊට පස්සේ පරිගණක තිර ඊට පස්සේ සංනිවේදන තිර ඇතුළේ සියලුම දේවල් ඊට පස්සේ ආලෝක අර අපි කියන ලයිට් වැල් කියන මිදුලි බුබුලු වැල් මේ සියලුම දේ සඳහා භාවිතා කරන මේ ආලෝක විමෝචක ඩයෝඩ්. එතකොට ආලෝක විමෝචක ඩයෝඩ් එකක් ගත්තාම විශේෂත්වය තමයි ආලෝක විමෝචක ඩයෝඩ් එක අපි දන්නවා සාමාන්‍ය ඩයෝඩ් එකක් අර පෙරනපුරේ අපි කතා කළා ධාරාව ගලනකොට රත් වීමකට ලක් වෙනවා. අපි කියනවා තාපය නිකුත් කරනවා. තාපය මුක්ත වෙනවා. එතකොට ඔය ආලෝක විමෝචක ඩයෝඩ් එක pn සංකේතය සඳහා විශේෂයෙන් මාත්‍රණය කරලා තියෙනවා. ගැලියම් ආසනයිඩ්, ගැලියම් ෆොස්ෆයිඩ් කියන මූලද්‍රව්‍ය මිශ්‍ර කරලා තියෙනවා pn සංකේතය සඳහා. එතකොට වෙන දේ තමයි pn සංකේතය පෙරනපුරු අර නිකුත් කරන තාපය දෘශ්‍ය හෝ අදෘශ්‍ය වර්ණාවලියේ ආලෝක සංඥා බවට මේ LED එක හරහා හැරෙනවා. ඒකට විශේෂත්වය මොකද්ද? pn සංකේතය සඳහා ආලෝක විමෝචක ඩයෝඩ් එක ගැලියම් ආසනයිඩ්, ගැලියම් ෆොස්ෆයිඩ් මාත්‍රණය කරලා තියෙනවා. මේ මාත්‍රණ අනුපාතය ඊට පස්සේ මාත්‍රණ ප්‍රමාණය අනුව තමයි වර්ණය වෙනස් වෙන්නේ. එතකොට එහෙම මිශ්‍ර කළාම මේ ඩයෝඩ් එක පෙරනැඹුරුවේදී LED එක පෙරනැඹුරුවේදී නිකුත් කරන තාපය දෘශ්‍ය අදෘශ්‍ය ආලෝකයේ බවට මෙයා හරවා ගන්නවා. එතකොට අදෘශ්‍ය පැත්තට ගත්තොත් දැන් මෙයාගේ වර්ණාවලිය පටන් ගන්න අපි කියනවා අදෝරක්ත කියලා ඉන්ෆ්‍රාරෙඩ් වලින් පටන් ගන්නවා. ඊට පස්සේ දෘශ්‍ය වර්ණාවලිය අපි දන්නවා දේදුන්නේ වර්ණ ටික. ඒ දෘශ්‍ය වර්ණාවලියේ වර්ණ ටික ඊට අමතරව ආපහු අදෘශ්‍ය පැත්තට එනවා. පාරිජාම්බුල ආලෝකය දක්වා. එතකොට LED පරාසය විහිදෙනවා. දෘශ්‍ය ආලෝක පරාසය LED, අදෘශ්‍ය පරාසය අදෝරක්ත සහ පාරිජාම්බුල LED කියලා. එතකොට මෙයාව භාවිතය දැන් මේ වර්තමානයේ ඉතාම බහුලව භාවිතා වෙන ප්‍රධානතම හේතුව තමයි ඉතාම අඩු ගාණාවකින් ක්‍රියාත්මක වෙන්නේ. අනිත් එක තමයි තාපය ඊට අමතරව වෙනත් අර විකිරණශීලී කිරණ කාර්යජම්බුල වගේ කිරණ වලින් අපිට ආරක්ෂා වෙන්න පුළුවන් නිසා ආලෝක උපක්‍රම වගේ දේවල් වලට බහුලවම වර්තමානයේ විශේෂයෙන් දැන් අර අපි කතා කරන විසක් ඔසොන් තොරන් වලට වගේ ඉස්සරහ ලොකු වොට් පහේ බල්බ් අරගෙන විශාල ජවයක් වැය කළ තොරන් හැදුවට දැන් පික්සල් LED කියලා ඔබට අහලත් ඇති කරුණු හොයන්න. ඔයලා බලන්න මේ වගේ අති නවීන ක්‍රමවේද මේ LED හරහා ලෝකෙට ඇවිල්ලා තියෙනවා. ඒකෝර අපිට කියනවා මේ ආලෝක විමෝචක ඩයෝඩ් එකේ ක්‍රියාවලිය සාමාන්‍ය ඩයෝඩ් එකක් කරනකොට ගානාව ගන්න විට තාපය නිකුත් කරනවා pn සංකේතය සඳහා ගැලියම් ආසනයිඩ් ෆොස්ෆයිඩ් මාත්‍රණය කරනම මේ තාපයේ දෘශ්‍ය අදෘශ්‍ය වර්ණාවලිය දක්වා අර අපි කතා කරපු විදිහට මෙයා පත් කරගන්න. මෙයා භාවිතය ජනප්‍රිය වෙන හේතු ටික මෙතන අපිට කියනවා එකක් අඩු වෝල්ටේජතාවකින් අඩු ධාරාවකින් ක්‍රියාත්මක වීම වැදගත් සාධකයක්.
ඊට පස්සේ අපිට කියනවා ඉහළ ආයු කාලයක්. ඉතාම ඉහළ ආයු කාලයක් තියෙනවා සාමාන්‍ය බල්බ් එකකට වඩා විශාල පැය ගාණක් භාවිතා කරන්න පුළුවන්. මොකද හේතුව තාපය අඩු වෙන භාවිත කාලය අනිවාර්යෙන් ආයු කාලය වැඩි. ඊට අමතරව කාර්යක්ෂමතාව efficiency කාර්යක්ෂමතාවය ඉතාම වැඩි නිසා බහුලවම ජනප්‍රිය වෙලා තියෙනවා. ආලෝක විමෝචක ඩයෝඩ් ප්‍රධාන භාවිත ක්‍රම අපිට කතා කරනවා ආලෝක උපක්‍රම සඳහා. ආලෝක උපක්‍රම වලදී ගොඩක් වෙලාවට LED පහන්, විසිතුරු බල්බ්, ආලෝක තිර, ඒ වගේ දේවල්. ඊට පස්සේ දුරස්ථ පාලක සඳහා මොන විශේෂත්වයක් තියෙනවා දුරස්ථ පාලක ඕගොල්ලන්ගේ ගෙදර රිමෝට් එක නේද? රිමෝට් එකේ බල්බ් එක බැලුවොත් එimhe ඕගොල්ලන්ට තියෙන LED එක. අපිට ඕගොල්ලන් රූප සටහනක් බලා ගන්න පුළුවන්. සමීප රූප සටහනක් අපි පෙන්නන්නම් ඕගොල්ලන්ට. මේ වීඩියෝ යන අතරම මේ රූප සටහන සමීපට විශේෂයෙන් මේ කතා කරන දේරුම් ඩයෝඩ්ට අදාළ සමීපට ආරෝප ඔයගලන්ට බලා ගන්න පුළුවන් කිරේ. එතකොට දුරස්ථ පාලකයේ තියෙන ඉන්ෆ්‍රාරෙඩ් LED එකක්. ඔක බැලුවාම ඔයගලන්ට පේනවා බටන් එකක් එපුවා කියලා LED එක පත් වෙන්නේ නැහැ. හැබැයි බටන් එක ඔබනකොට ඒකේ රිසීවර් එකක තියන ඉන්න ඔයගලන්ගේ TV එකේ නැත්නම් කැසට් රෙකෝඩර් එකේ මොකද වෙන්නේ ක්‍රියාත්මක වෙනවා මොකක් හරි කමාන්ඩ් එකක්. එතකොට ඔක බලා ගන්න ක්‍රමයක සමහර විට දන්නවත් ඇති නොදන්නවත් ඇති. ඔයගලන්ගේ තියෙන මොබයිල් ෆෝන් එකේ කැමරාව ඔන් කරලා කැමරාව අර රිමෝට් එක දිහාට යොමු කරලා බටන් එකක් ඔබලා බැලුවා නම් ලාරෝස් මාර්ග වගේ අර දුරස්ත ආලෝකය බලා ගන්න පුළුවන්. මොකද හේතුව අපේ ඇහැ සංවේදී නැති වුණා. කැමරාව කරා කැමරාව සංවේදීතාවයෙන් ඉන්න නිසා අපිට ඒක බලා ගන්න පුළුවන්. මොන එකක් එතකොට මතක තියාගන්න. දුරස්ත පාලක සඳහා ඊට අමතරව දත්ත හුවමාරු සඳහා සිග්නල් ට්‍රාන්ස්මිට් කරන්න පාවිච්චි කරන්න පුළුවන් LED. ඊට පස්සේ විදුලි පරිපථ දර්ශක පහන් අපි කියන ඉන්ඩිකේටර්ස් කියලා. පැනල් ඉන්ඩිකේටර්ස් විශේෂයෙන් පවර් සයිඩ් එකේ විදුලි ශේෂ්ත්‍රයේ ගොඩක් වෙලාවට ඉන්ඩස්ට්‍රියල් පැත්තේ ඉන්ඩිකේටර්ස් බහුලවම භාවිතා කරනවා විවිධ කාර්යයන් සඳහා. ඊට අමතරව වාහනවල විශේෂයෙන් වර්තමානයේ අලුත් රථ වාහනවල සියලුම දේවල් LED වලින් ඇවිල්ලා තියෙනවා. ගොඩක් වෙලාවට විදුලි පහන් දෙක ඊට අමතරව ඉන්ඩිකේටර්ස් ටික සියල්ලම ඩයල් ඉන්ඩිකේටර් එහෙම. ඊට අමතරව සංනිවේදන උපක්‍රම සඳහා විශේෂයෙන් අර මම මුලින්ම මතක් කරපු සංනිවේදන තිර විශේෂයෙන් අර ග්‍රවුන්ඩ් වල එහෙම තියෙන ලොකු ස්ක්‍රීන් අපි කියනවා අර හයි රෙසොලුෂන් ස්ක්‍රීන්. ඊට අමතරව වෙළඳ ප්‍රචාරණය සඳහා භාවිතා කරන විශේෂයෙන් වෙළඳ භාවිතා කරන තිර මේ වගේ දේවල් වලට භාවිතා වෙනවා LED විශේෂ වශයෙන්. ඊට පස්සේ මේ LED භාවිතේ ජනප්‍රිය වෙන්නේ. තවත් ප්‍රධානතම හේතුවක් තමයි එකක් තමයි මේ විවිධ Java කියන්නේ. විවිධ වොට් ගණන් වලින් LED අර මම කලින් කතා කළේ වොට් කාල වොට් භාග වොට් එක ඒ විවිධ Java කියනගේ අනිත් එක තමයි විශාල පරාසයක පැතිරීගෙන යන හැඩයන්. විවිධ හැඩයන් ඔයගොල්ලන් අර වෙසක් පොසොන් වලට දාන ලයිට් එකක් ගත්තොත් ඔයගොල්ලෝ දැකලා ඇති එක එක හැඩයන්. වැඩි බිඳුවක හැඩය ඊට පස්සේ කරුවක හැඩය ඒ වගේ එක එක හැඩයන්ගෙන් පැතිරලා යන LED නිපද වීම අනිත් වැදගත්ම දේ තමයි වර්ණයන් ක්‍රියාකාරී වෝල්ටේජතාව සහ ධාරාව වෙනස් වීම. LED ගත්තොත් එහෙනම් මම කිව්වා ඉන්ෆ්‍රාරෙඩ් වල ඉඳලා කියන්නේ අදෝරක්ත වල ඉඳලා පාරිජම් වල දක්වා LED වර්ණාවලිය විසිරෙනවා. එතකොට මේ වර්ණාවලියේ විවිධ වර්ණ සඳහා ක්‍රියාකාරී උපරිම වෝල්ටේජතාවන් තියෙනවා. එතකොට LED එක ක්‍රියා කරනකොට අනිවාර්යෙන් අපි දැනගෙන ඉන්න ඕනේ වෝල්ටේජතාවන් මොනවද කියලා. එහෙම නැත්නම් එක්ක LED විනාශ වෙලා යනවා පිච්චිලා. එහෙම නැත්නම් නියමිත ආලෝකයෙන් අපිට ඒක දාලවා ගන්න බැරි වෙලා යනවා. එතකොට අපි පොඩ්ඩක් බැලුවොත් ඔය වෝල්ටේජතාවන්ට යන කලින් LED වල සංකේතය ඔයගලන්ට මෙතන කියලා තියෙනවා පේනවා පැහැදිලිව සංකේතය සාමාන්‍ය ඩයෝඩ් එක සංකේතයමයි ඇනෝඩ් එක ඇතෝඩ් විශේෂයක් තියෙනවා ඔයගලන්ට දෙනවා LED එකකින් ඉවතට ඊතල. අනිවාර්යෙන් මතක තියාගන්න LED එකකින් ඉවතට ඊතල තියෙනවා නම් ඒ කියන්නේ ආලෝක විමෝචක ඩයෝඩයක් මේ සාමාන්‍ය සංකේතයෙන් ඉවතට ඊතල තියෙන්න ඕනේ. ඔකේ අතුලට ඊතල තිබුණා නම් අපි කියනවා ෆොටෝ ඩයෝඩ් එකක් කියලා එකක් ඉස්සරහට කතා කරනවා. ඉන්න විශේෂයෙන් ඔන්න සංකේතය හොඳින් මතකයේ තියාගන්න. ඊට පස්සේ අනිත් පෙනුම් ටික ගත්තොත් එහෙනම් මේ රූපීය පෙනුම් ඒක ප්‍රධාන වශයෙන් මේ අපිට තියෙනවා මේ LED විදුලි පහන් සඳහා අපි කියන LED බල්බ් කියලා විදුලි පහන් සඳහා භාවිත වෙන මේ 1 watt SMB බල්බ් එක ඊට පස්සේ මේක එහා පැත්තට ගියොත් මෙතන තියෙනවා වොට් භාගේ වොට් කාල අර ස්ට්‍රිප් වලට LED පටි කියලා අපි කියන්නේ බොහොම ජනප්‍රිය මේ කාලේ LED ස්ට්‍රිප් වලට භාවිත කරන්නේ මේ අමතරව ස්ට්‍රිප් වලට විශේෂයෙන් වැඩිපුරම භාවිත වෙනවා. දැන් අර මුන්නත් කිව්වා අපි කියනවා RGB LED කියන පික්සල් LED වලට විශේෂයෙන් RGB LED භාවිත කරලා පාට විවිධ ගණනාවක් පාට විශාල ප්‍රමාණයක් ප්‍රෝග්‍රෑම් අර සර්කිට් කරා ප්‍රෝග්‍රෑම් IC හරහා එන්න කාර්යයක් කරනවා අපිට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ එහාට ගියොත් මෙතන SMD වල විවිධ වර්ණයම
විවිධ වර්ණ LED ඔයගොල්ලන් විශේෂයෙන්ම ෆෝන් වල බෑක්ලයිට් වලට ඊට පස්සේ මේ ඔයගොල්ලන්ගේ ලැප්ටොප් වල කීබෝඩ් බෑක්ලයිට් වලට මේ විවිධ වර්ණ වල SMD LED භාවිත කරන උඩට ගියොත් මේ උදාහරණය ඔයගොල්ලන්ට බලන්න හැකියි. අපි කියනවා සාමාන්‍ය PTC වගේ fast food device කියන එක. ඒකට මේ සාමාන්‍ය LED ඔයගොල්ලන්ට දෙනවා. ඊට අමතරව විශේෂයෙන් බලන්න මේ හතරස් හැඩේ ඒකට විවිධ හැඩ දෙනවා. ඊට අමතරව මේ පින් සාමාන්‍යයෙන් පින් දෙකයි එන්නේ. ඇනෝඩ් එක කතෝඩේ අග්ග දෙකයි LED එකකට තියෙන අර RGB වල මම කිව්වා RGB වෙන වෙනම පත්තු කරන්න පුළුවන් නම් කොමන් එකත් එක්ක පින් තුනක් එන LED භාවිතා කරගන්න පුළුවන්. ඒක මෙතන ඔයගලන්ට ඒක දැක ගන්න හැකියි. ඊට පස්සේ අපි එහා පැත්තට ගිහින් දැන් ඔන්න ඔයගලන්ට බලන්න පුළුවන් අර මම කිව්ව වගුව LED පහන වර්ණයත් එක්ක ක්‍රියාකාරී වෝල්ටේජතාව සහ ධාරාවේ වෙනස් වීම කොහොමද කියලා. ඒකෝද දැන් ඔයගලන්ට පේනවා අදෝරක් වල ඉනිපාරේට වලින් පටන් ගන්න තියෙන්නේ උපරිම වෝල්ටේජතාව වෝල්ට් 1.6යි. රතු වර්ණය 1.8 ඉඳලා 2.1 දක්වා ලැබිලි වර්ණය 2.2 වෝල්ට්, කහ වර්ණය 2.4 වෝල්ට්, කොළ වර්ණය 2.6 වෝල්ට්. ඊට පස්සේ විශේෂයෙන් මේ සර්කිට් වලට අර මුද්‍රස් මාලා ආරම්භන සර්කිට් වල වැඩිපුරම භාවිත වෙන වර්ණ නිල් සහ සුදු ඔයගලන්ට පේනවා වෝල්ට් 3.3 වෝල්ට් 3 ඉඳලා 3.5 දක්වා මේ සහ සුදු වර්ණය අර අපි කියපු වර්ණ වලට වඩා වැඩි වෝල්ටේජ් තමයි මේ දෙන්න අරගන්න. අවසාන වශයෙන් මාරිඤ්ඤම්බු LED වලට වෝල්ට් 3.5ක වෝල්ටේජතාවක් උපරිම ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වෙනවා. ඔයගලන්ට පැහැදිලි එතකොට වර්ණය අනුව වෝල්ටේජතාව වෙනස් වීම ධාරාව ගන්න සාමාන්‍ය වෝල්ටේජ් එකක් මිලියම්පියර් 10 ඉඳලා 20 දක්වා ධාරාවක් තුළ උපරිම ආලෝකයෙන් ක්‍රියාත්මක වෙනවා. මිලියම්පියර් 20ක් කියන්නේ අතරම ගත්තොත් සාමාන්‍ය ධාරාව ඇම්පියර් එකක් එක්ක සැලකුවොත් තාම සුළු ආගයක් තමයි මිලියම්පියර් 20ක් කියන්නේ. ඉතින් ඔයගලන්ට පැහැදිලි අභිගමයක් වැඩි කාර්යක්ෂමතාවක් LED හරහා ලබන්න පුළුවන් වෙලා තියෙනවා. ඊට පස්සේ එහා පැත්තේ රූප සටහනට ගියොත් මේක නිකම්ම පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඔයගලන්ට මෙතන කියලා තියෙනවා මේ LED එක ක්‍රියාකාරීත්වය, මේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය කොටස් ඊට පස්සේ අරනවා. අපි කියනවා පැස් LED, ෆ්ලෑෂ් LED කියලා අර සුදු විනිවිද පේන ආවරණයකින් වටේ ආවරණය වෙලා තියෙන LED එක ඔයගලන්ට මෙතන පේනවා මේ කාචයක් දාන ආලෝකය ඉස්සරහට කදම්බයක් විදිහට ආලෝක කදම්බයක් විදිහට විසිරුවා හරලා විශේෂයෙන් ඔය LED පහන් වලට ඊට අමතරව වාහන භාවිත වන හෙඩ්ලයිට් ඒ වගේ ඒවාට වැඩිපුරම මේ කාච දාපු LED භාවිත කරනවා. මේ පැත්තේ තියෙනවා ක්‍රියාකාරීත්වය අபிසන්නායක ක්‍රියාකාරීත්වය මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ මම මෙතනින්ම පොඩි විස්තරයක් ගන්නවා මේ LED එකේ අර්ථ හඳුනා ගැනීම. ඔයගලන්ට පැහැදිලිව පේනවා මේ සාමාන්‍ය මේ පල්ලෙහා කොටස මේ වක්‍ර පෘෂ්ඨයක් තියෙනවා. වක්‍ර පෘෂ්ඨ මෙන්න මේ එක තැනක කඩ රේඛාවක්. ඒ කියන්නේ වක්‍ර පෘෂ්ඨ එක තැනකින් කඩලා තියෙනවා. අපි හරස්තර රූපයක් අනිත් වෝල්ට් එකේ අතන අඳුනගමු. දැන් මෙතනින් බලන්න. මෙන්න මේ කැඩිච්ච පැත්ත. ඒ කියන්නේ මේ වක්‍ර පෘෂ්ඨයේ ගිහිලා මෙතනින් යාර එක කොටසක් කඩ වෙච්ච තැන. දින අක්කේ හැම වෙලේම දින අක්කේ නැත්නම් අපි කියන්නේ LED ගැන ඇතෝඩේ කියනවා. මම පැහැදිලි එතකොට අපේ ඇතෝඩේ හොයා ගන්න මේ තියෙන එක තමයි. වක්‍ර පෘෂ්ඨය අල්ලන් ගියාම තොර මේ වක්‍ර හැඩය LED වල විතරයි උත්තර ගන්න පුළුවන්. සාමාන්‍ය LED වල විතරයි. තොර මේ වක්‍ර හැඩය එක තැනක කඩ වෙලා තියෙනවා. කැපිච්ච තැනක් තියෙනවා. එතන සම්බන්ධතාවය වෙන අක්කේ. අපි පොඩක් ඔය අක්ක සම්බන්ධතාව ඇඳලා බලමු බෝඩ් එකේ. අක්ක හඳුනාගන්නේ කොහොමද කියලා LED එක ක්‍රම තුනක් ප්‍රධාන වශයෙන් තියෙනවා. එකක් තමයි මෙන්න මේ අභ්‍යන්තරේ පැත්ත. මම මෙතනක් පොඩක් පෙන්නන්න. මේ තව ක්‍රමයක් මේකෙන් බැලුවොත් මේ රූප සටහනින් ඔයගලන්ට පේනවා පෝස්ට් එකයි අන්විල් එකයි. මේ ඇනෝඩ් එක නම් වෙලේ සම්බන්ධ වෙලා තියෙන්නේ ඔයගලන්ට පේනවා පෝස්ට් එකක්. මේ චූටි ලෝහ කොටසක් තමයි ඇනෝඩ් එක පැත්තේ තියෙන්නේ. අර කිනිහිරිය වගේ කොටසක් තියෙනවා අනිත් පැත්තට. ඒ කියන්නේ ඍණාග්‍රේ පැත්තට ඔයගලන්ට පේනවා. එතකොට ඇතුළට විනිවිද පේන LED එකක් ගත්තොත් මෙන්න මේ අභ්‍යන්තරය බලන්න. අපිට අග්‍ර හඳුනා ගන්න පුළුවන්. දැන් මෙතන ක්‍රම දෙකක් කියුවා. එකක් මෙන්න මේ වක්‍ර පෘෂ්ඨයේ කඩ වෙලා තියෙන තැනට සම්බන්ධ ඍණාග්‍රේ. අපිට තමයි මේ ඇතුලේ පෝස්ට් එකයි අන්විල් එකයි මේ ලොකු ලෝහ කොටසක් සම්බන්ධ වෙලා තියෙන්නේ ඍණාග්‍රේට. අනිත් ක්‍රමෙත් අපි කියනවා බෝඩ් එකට සම්බන්ධ වෙලා. මොන සංකේතයක් තැන්ලා මතක තියාගන්න පහසුවෙන්. නෝඩ් එක ඇතුලේ අනිවාර්යෙන් සංකේත ඉවත රේඛාව තියෙනවා. ඒකෝට LED එකක්. අර මම කියව එකක් තමයි අර වක්‍ර පෘෂ්ඨය දිහා බලලා. ඒකෝට මෙන්න මේ වක්‍ර පෘෂ්ඨයක් සාමාන්‍යයෙන් තියෙන්නේ. ඔය වක්‍ර පෘෂ්ඨයේ එක තැනක් තියෙනවා මේ වගේ
කඩ රේඛාවක් තියෙන. එතකොට මෙහෙම අත දෙක තියෙනකොට මෙන්න මේ කැඩිලා තියෙන පැත්ත. වක්‍රවෘත්තයේ මෙතනින් මේ කැපිලා තියෙන පැත්තේ තියෙන අග්‍රේ හැම වෙලෙම ඉන ඒ කියන්නේ කැතෝඩ් එක අනිත් එක කියනවා මොකද ඒ කියන්නේ ධන අග්‍රේ. එහෙම නැත්නම් LED එකේ සාමාන්‍ය LED එක. මම මෙතනින් අඳින්න. මේ අග්‍ර බැලුවහම එක අග්‍රයක් අපි දානවා දිගින් වැඩි. අන්නේ දිගින් වැඩි අග්‍රයක් අපි වෙලන්නේ මොඩේ කොටාග්‍රය කවුද? කැතෝඩේ. අපි LED එක අක්ක හඳුනා ගන්න ඔයගලන්ට ක්‍රම තුනක් කිව්වා පැහැදිලිව. ඔය ක්‍රම තුනේ ඕනිම එකක් මතක තියාගත්තොත් බොහොම පහසුවෙන් මේ LED එකේ අග්‍ර නිවැරදිව හඳුනා ගන්න පුළුවන්. මොකද හේතුව ඇනෝඩ් කැරොත් නිවැරදිව සම්බන්ධ කරොත් විතරයි ලයිට් වැලක වේවා උග්‍රස් මාලාවක හරි කොහේ හරි අපි දාන LED එකක් නිවැරදිව දැල්ලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට විශේෂයෙන් දැන් LED භාවිතය ගැන කිව්වහම ඔයගලන්ට ගොඩක් වෙලාවට දැකලා ඇති ඔයගලන්ගේ ඔය තියෙන බයිසිකල් මොටරසයිකල් වාහන වලට එහෙම LED අපි සම්බන්ධ කරගන්න. එතකොට තියෙන වැඩේ කාර්යය තමයි මොකක්ද? සමහර වෙලාවට අපි ගමු උදාහරණයක්. මොටරසයිකල් එක වෝල්ට් 12 බැටරියක් තියෙනවා. එතකොට වෝල්ට් 12 බැටරියට කෙලින්ම LED එකක් සම්බන්ධ කරොත් අර වගුවේ අපි දැක්කා සාමාන්‍යයෙන් LED එකක් ක්‍රියාත්මක වෙන උපරිම වෝල්ටේජය තාව. පාරිජම්පුල LED එකක් වුණා වෝල්ට් 3.5 ඊට වඩා වැඩි වුණොත් පිච්චෙනවා. එතකොට දැන් අපිට ප්‍රශ්නයක් එනවා කොහොමද වෝල්ට් 12ක බැටරියකින් එහෙම නැත්නම් වෝල්ට් 9ක බැටරියකින් 6 බැටරියකින් LED එකක් පත්තු කරගන්නේ කියන එක. ඔන්නෝකට විශේෂ පරිපත්‍යයක් තියෙනවා. මේ පරිපත්‍යයේ ක්‍රියාකාරීත්වය ඔයගොල්ලෝ තේරුම් ගත්තොත් ඒක ගණනය කිරීමේ ක්‍රමවේදය තේරුම් ගත්තොත් ඔයගලන්ට පුළුවන් LED එකක් දෙකක් තුනක් ඕනෑම සංඛ්‍යාවක් ඕනිම වෝල්ටේජයකට සම්බන්ධ කරලා හානියක් නොවි උපරිම ආලෝක තත්ත්වයෙන් දල්වා ගන්න. අපි සර්කිට් එක පොඩ්ඩක් බලමු. ඔයගලන්ට මෙතන සර්කිට් එක පැහැදිලි අපි ටිකක් ඒක zoom කරලා බලමු. දැන් ඔන්න සර්කිට් එක බොහොම පැහැදිලිව පේනවා ඔයගලන්ට. VS කියලා සැපයුමක් තියෙනවා. ඊට පස්සේ පරිපත්‍ය සම්බන්ධයි මේ තියෙන මේ පැත්තේ ඇනෝඩ් එකේ තියෙන ධනාත්මය. ඊට පස්සේ මේ IS කියන්නේ පරිපත්‍ය තුලින් ගන්න මුළු ධාරාව R කියලා ප්‍රතිරෝධකයක් ශ්‍රේණිගත කරලා තියෙනවා LED එකක් එක්ක. ඔයගලන්ට පැහැදිලි එතකොට LED එක ඉන්නේ පෙර නැඹුරුයි. ඔයගලන්ට පේනවා LED එකේ ඇනෝඩයට බාහිර සැපයුමේ ධනාත්මයෙන් එතනින් සම්බන්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ මේ ප්‍රතිරෝධකයේ ශ්‍රේණිගත ප්‍රතිරෝධකයේ දෙපස වෝල්ටේජතාව අපිට VR කියලා නම් තියෙනවා. LED ක්‍රියාකාරී වෝල්ටේජතාව V LED කියලා අරන් තියෙනවා. පරිපත්‍ය තුල ගන්න ධාරාව IS කියලා තියෙනවා. එතකොට ඔයගලන්ට පැහැදිලි අපි අර කලින් ප්‍රතිරෝධක ගැන කතා කරපු වීඩියෝ එක මල්ටිමීටර වල අපි ප්‍රතිරෝධක ශ්‍රේණිගත සම්බන්ධය පෙන්නනවා. ඒ වගේම පරිපත්‍යක් මේ තියෙන්නේ. LED එකයි ප්‍රතිරෝධකයයි ශ්‍රේණිගත වෙලා ඉන්නේ. ශ්‍රේණිගත ප්‍රතිරෝධක පද්ධතියක අනිවාර්යෙන් ගලන්නේ එකම ධාරාව. එතකොට මේ IS කියන්නේ අතනම කවුද? LED එකේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය උපරිම ධාරාව. ඔයගලන්ට පැහැදිලි. එතකොට අපි දැක්කා වගුවේ මුලින් වගුවේ මිලි ඇම්පියර් 20කින් තමයි LED එකක් උපරිම ක්‍රියාකාරීත්වය ලබා ගන්න. එහෙනම් මේකේ IS අපි දැන් ගන්නවා කෙලින්. අය කියන දෙයක් නෑ අපිට ගානේ IS කීයද? මිලි ඇම්පියර් 20යි. එතකොට මේ ප්‍රතිරෝධකය තුලත් මිලි ඇම්පියර් 20 යනවා. LED එක තුලනොත් මේ මිලි ඇම්පියර් 20 යනවා. විශේෂත්වය තමයි මෙතන දැන් අපිට හිතමුකෝ මේ LED එක වෝල්ට් 3න් ක්‍රියාත්මක වෙන්නේ. VLED වෝල්ට් 3යි. VS වෝල්ට් 12ක බැටරියක් මගේ ළඟ තියෙන්නේ. එතකොට අනිවාර්යෙන් 12 3ක් ගියාම වෝල්ට් 9ක් ඉතුරුයි. අන්නේ 9 කොහෙටද එකතු වෙන්නේ? මෙන්න මේ ශ්‍රේණිගත ප්‍රතිරෝධකය දෙපසට තමයි ඒ අගේ එකතු වෙන්නේ. එතකොට අපි බලමු මේකට අදාළ සමීකරණ ටික බැලුවහම ඔයගොල්ලන්ට තවත් පැහැදිලි වැටහීමක් ලබා ගන්න පුළුවන්. පළවෙනි සමීකරණය තමයි VS සමානයි VR ධන VLED. ඔන්න ශ්‍රේණිගත පද්ධතියක් නිසා අපිට ප්‍රකාශනයක් සමීකරණයක් ලියලා තියෙනවා මොකද්ද? VS සමානයි සැපයුම් වෝල්ටේජතාව සමානයි VR කියන්නේ ප්‍රතිරෝධකයේ දෙපස වෝල්ටේජතාව එකතු කිරීම කවුද? LED එකේ ක්‍රියාකාරී වෝල්ටේජතාව. ඒක පැහැදිලි. ඊළඟ සමීකරණේ VS සමානයි ISR ධන VLED. IS කිව්වේ මොකද්ද? පරිපත්‍ය ගන්න මුළු ධාරාව. R කිව්වේ ප්‍රතිරෝධියාගේ ධාරාව උණු කිරීම ප්‍රතිරෝධියාගේ සමානයි කවුද? ප්‍රතිරෝධකයේ දෙපස වෝල්ටේජතාව. අරකම තමයි පොඩ්ඩක් වෙනස් විදිහකට ලියලා තියෙන්නේ. පැහැදිලි නේද? එහෙනම් මේකත් මොකද්ද? මේ සමීකරණ දෙකම එකයි. වෙනසක් තියෙන්නේ මොකද්ද? එකක් වෝල්ටේජතාවයෙන් කියලා තියෙනවා. අනික මෙන්න මෙතන ධාරාවෙන් ගුණ කරලා වෝල්ටේජතාව හදාගන්න විදිහට කියලා තියෙනවා. එහෙනම් VS සමානයි IS වරක් R ධන VLED.
ඊගාව සමීකරණය IS සමානයි ධාරාව සමානයි IS සමානයි VS කියන VLED යට R ධාරාව සමානයි මොකද හේතුව මේ ධාරාව අපිට ආයෙ වෙනම හොයන්න දෙයක්වත් නැහැ ශ්‍රේණිගත ප්‍රතිරෝධක පද්ධතියක් හින්දා මේ ධාරාව වෙනම හොයන්න අපිට දෙයක් නැහැ අපිට අවශ්‍ය නම් හොයන්න පුළුවන් මොකද්ද සැපින් වෝල්ටේජතාව අඩු කිරීම LED ක්‍රියාකාරී වෝල්ටේජතාව බෙදීම කවුද ප්‍රතිරෝධී අගේ එතන උඩ පැහැදිලි IS සමානයි VS කියන VLED යට R ඊගාව සමීකරණය අපි බලමු VR සමානයි IS වැඩි කිරීම R VR කියන්නේ කවුද ප්‍රතිරෝධකයේ තුලින් ගන්න ප්‍රතිරෝධකයේ දෙපස වෝල්ටේජතාව තමයි VR කියන්නේ එහෙනම් VR සමානම කාර්ය ප්‍රතිරෝධකයේ තුලින් ධාරාව ගුණ කිරීම ප්‍රතිරෝධී අගේ ඔන්න ඔය සමීකරණ ටික පැහැදිලි ඒ අනුව අපි බලමු පොඩි ගානක් හදලා ඔන්න අපිට දීලා තියෙනවා ගානක් වෝල්ට් 12ක සරල ධාරා සැපෙන්නකින් වෝල්ට් 3කින් හා මිලියම්පියර් 20ක ධාරාවකින් ක්‍රියාත්මක වන LED පහනක් දැල්වීමට ශ්‍රේණිගත කළ යුතු ප්‍රතිරෝධකයේ අගය. මෙන්න මේ පරිපථය දුවපිටේ අපිට අහන්නේ කවුද මෙන්න මේ R ගේ අගය. එහෙනම් අපි දන්න දේවල් මොනවද? දන්න දේවල් ටික මතක් කරගත්තොත් එතන ඉහාට යන්න ලේසියි නේද? ඉතින් අපි දන්න දේවල් ටික අපි පොඩ්ඩක් බලමු. LED එකේ වෝල්ටේජතාව VLED වෝල්ට් 3යි. ඊට පස්සේ LED එක තුලින් ධාරාව මිලියම්පියර් 20යි. අන්න IS. මතකයි නේද? පරිපථය තුලින් යන ධාරාව තමයි LED තුලින් යන්නේ. එහෙනම් IS සමානයි මිලියම්පියර් 20යි. පොඩ්ඩක් ගාන හදලා බලමු ගණනය කරමු. ගාන හදන්න කලින් අපි මෙන්න මේ වගේ පොඩි පරිපථයක් මේක zoom කරලා බලුවොත් අපිට පරිපථය පොඩ්ඩක් වටහා ගන්න පුළුවන්. ඔන්න බලන්නකො විස්තර ටික දීලා තියෙනවා. VS 12යි. ඊට පස්සේ VLED වෝල්ට් 3යි. IS මිලියම්පියර් 20යි ඒක අපි ඉස්සරහට ලියා ගන්නවා. ඒකෝල අපිට මෙන්න මෙතන මේ වෝල්ට් 9ක් තියෙනවා VR කොහොමද? අර පළවෙනි සමීකරණය. ඔයගලන්ට පැහැදිලි පළවෙනි සමීකරණය මොකද්ද? VS සමානයි VR ධන LED. ඉන්න VR සමානයි VS වින VLED ඒ කියන්නේ 12 තුනක් අඩු තමයි මෙතන VR අපිට කිව්වේ පාස් වෙන වෝල්ට් 9යි. ඒ අපව වෙනු ගානට ඔන්න අපේ VR හොයලා තියෙනවා මේ බලන්න. VR සමානයි VS වින VLED ඒ කියන්නේ 12 තුනක් අඩු කරාම ප්‍රතිරෝධකයේ දෙපස තියෙන වෝල්ටේජතාව කීයද? විභව බැස්ම වෝල්ට් 9යි. ඊට පස්සේ අපි R හොයන්න. ඔන්න R හොයනවා අපි කෙලින්ම කොහොමද V සමානයි IR දාලා එතකොට ඔයගලන්ට පේනවා VR කියන්නේ 9යි. VR සමානයි IR කියලා අපි සමීකරණය වෙනස් කරගෙන දෙනවා. එතකොට VR කියන්නේ ප්‍රතිරෝධකයේ දෙපස වෝල්ටේජතාව වෝල්ට් 9ක් අපිට ආව ගෙවුනොත් 9 සමානයි I කියන්නේ මෙන්න මේ IS කියන එකම තමයි. LED තුලින් ධාරාව මිලියම්පියර් 20යි. හැබැයි මිලියම්පියර් ආදේශ කරන්න බෑ මෙතනට අපිට. අයි මිලියම්පියර් ආදේශ කරන්න බැරි. සම්මතයේ මෙතන කවුද? ඇම්පියර් කියන එකටයි තියෙන්නේ. මේකෙන්ද මේක ඇම්පියර් කරලා තියෙනවා ඔයාලට තේරෙනවා මෙතන. මිලියම්පියර් ඇම්පියර් කරලා තියෙනවා කාගෙන්ද? 20 ගානේ බෙදලා. ඊට පස්සේ ප්‍රතිරෝධයගේ අපි දන්නේ නැහැ. ඊට පස්සේ R හොයලා තියෙනවා සුළු කරන්න. සුළු කරාම ඔයාලට තේරෙනවා මේ හරස් තුනේ දාලා ඔතනින් හරස් තුන වෙනවා. එතකොට 9000 ඔයාලට එනවා හරස් තුනේ දානවාම 9000 සමානයි 20යි R එහෙනම් R සමානයි 9000 බෙදීන 20 ඒ කියන්නේ අපිට සුළු නාම වෙනවා. ප්‍රතිරෝධයගේ කීයද? ඕම් 450. ඔයගලන්ට පැහැදිලි ඇති. එතකොට එන ඔයගලන්ට පැහැදිලි මෙතන ප්‍රතිරෝධයගේ ඕම් 450ක ප්‍රතිරෝධකය. එතකොට ඔයගලන්ට අර පරිපථය යන්න. මෙතන මේ පරිපථය අනුව පැහැදිලි. මෙන්න මේ පරිපථය අනුව අපිට පුළුවන් අපිට අවශ්‍ය LED එකක් දැන් මෙතන වෝල්ට් 3කින් ක්‍රියාත්මක කරන LED එකක් ගත්තොත් ඔක වෝල්ට් 3.5කින් හිම නැත්නම් වෝල්ට් 2.5කින් ඒ වගේ අගය ආදේශ කරලා අපිට අවශ්‍ය LED එකක් වෙනස් කරගන්න. ඊට පස්සේ LED දෙකක් ශ්‍රේණිගත වුණා. අපි හිතන්නකෝ වෝල්ට් 3 දෙකක් මෙතනට ශ්‍රේණිගත වුණා කියලා. එතකොට මෙතන අපිට VLED මෙතන අපි ගත්තොත් මේ LED දෙකක් තව එකක් මෙතන ශ්‍රේණිගත වුණොත් එහෙම වෝල්ට් 3යි වෝල්ට් 3 එකතු වෙනවා. එතකොට VLED කියන්නේ වෝල්ට් 6යි. සප්ලයි එක 12 වෙනකොට මෙතනට යන වෝල්ට් 6ක් තමයි තව ඉතුරු හොයන්න. ඒ විදිහට අපිට ගණනය කරගන්න පුළුවන්. බැරි වෙලාවට සමාන්තරගතව තව LED එකක් මෙතන සමාන්තරගතව ආවා කියන්නේ. එතකොට වෙන්නේ ධාරාව මෙයාට මිලියම්පියර් 20යි. මේ පැත්තේ LED එක සමාන්තරගත වෙන එකට මිලියම්පියර් 20යි. මිලියම්පියර් 40ක් විදිහට ධාරාව වෙනස් වෙනවා. ඊට අනුරූපව මේ ප්‍රතිරෝධකේ දා ගන්න ඕනේ. ඒක ඔයගලන්ට පැහැදිලි නැති
මේ පරිපථය ගැන දන්නවා නම් මේ සමීකරණ ටික ගැන අවබෝධයක් ගන්නවා නම් තියෙනවා නම් ඕනිම වෝල්ටීයතාවකින් සැපයකින් ඔයාලට මේ ඉදිරියේදී උපරිම කාර්යක්ෂමතාවකින් උපරිම ආලෝක තත්ත්වයකින් හානියක් නොවි දක්වා ගන්න පුළුවන්.